ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 පෙබරවාරි 4 බ්‍රහස්පතින්දා සිරස්තල 73 වෙනි ජාතික නිදහස් දිනය අභිමානවත්ව සැමරේ. 73 වන නිදහස් සමරු උළෙලේ බැඳුම්කර වංචාවට හා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුටත් නීතියෙන් පලා යාමට ඉඩ දෙන්නේ නැහැ. නිදහස් උළෙලේදී ජනපති අවධාරණය කරයි. මේ මහා අපරාධය සැලසුම් කළ වගකියයුත්තන්ට ගැලවී යන්නට ඉඩ දෙන්නේ නැහැ. සුවේ ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 60,000 ඉක්මවයි. මාස 3ක් තුළ කොවිඩ් මර්ධනය කිරීමේ සැලසුම්. ඉදිරි මාස 3 ඇතුළත COVID-19 රෝගයෙන් රටට නිදහස ලබා දීම සඳහා කටයුතු කරනවා. මහනුවර දළදා මාලිකාව අසල නීති විරෝධී කැසිනෝ මධ්‍යස්ථානයක් උකුස්සා හෙළි කරගනි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-liter Coke and get a glass free. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. ශ්‍රී ලංකාවේ 73 වැනි ජාතික නිදහස් සැමරුම අද අභිමානවත් හා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. එහිදී ජාතිය ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අතර ඊට සම්බන්ධ කිසිවෙකුටවත් නීතියෙන් ගැලවී යාමට ඉඩ නොතබන බවයි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මෙන්ම මහබැංකුවේ බැදුම් කර වංචාව සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව වෙත තමන් දැනටමත් උපදෙස් ලබා දී ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. The big story. 73 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් අද පෙරවරු 8ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ වුණා. පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් පළමුව සැමරුම් උළෙලට පැමිණියා. ජෙනරල් ශවේන්ද්‍ර සිල්ලා මැතිතුමා අඩ්මිරල් of the fleet දුරේට උසස් කිරුණු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් of the air force දුරේට උසස් කිරුණු හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුන්ද නිදහස් සමරුවට සහභාගී වුණා. නිදහස් දින සැමරුම් උත්සවයට සැපැමිණි ආරාධිතයින් පිළිගනු ලැබුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කතානායක මහින්දයාප අබේවර්ධන යන මහත්වරුන් අනුපිළිවෙලින් පීඨිකාව වෙත පැමිණියා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ එම මැතිනියගේ පැමිණීම. මහින්දයාප අබේවර්ධන මැතිතුමන් සහ එම මැතිනියගේ පැමිණීම. අනතුරුව පැමිණියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පැමිණීම. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සැපැමිණීම ඉන් පසු සිදු වුණා. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ සම්ප්‍රාප්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය වූයේ ඉන් අනතුරුවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිනියගේ සම්ප්‍රාප්තිය. එදා මාතෘ භූමිය වෙනුවෙන් රණවිරු ජනාධිපතිවරයා ජාතික ධජය එසවීමෙන් උත්සවයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණා.
ත්‍රිවිධ හමුදාවේ සාපේක්ෂ පරිදි අධිකරණ විඥාන ප්‍රමාණ විශේෂ ගීතාවකට වෙනවා. වසතු කාලේන සස්ස සම්පත්ති හෝතුච. රටදය වෙනුවෙන් දිවිපිදු සියලු ශ්‍රී ලංකිකයින් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්ද මෙහිදී පැවැත්වුණා. අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩිමුර 21ක් පිරිනැමුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතුවේ ඉන් පසුවයි. අපේ රටේ ජාතික උරුමයන් පාරම්පරික සිරිත් විරිත් ජාතිකත්වය හා දේශාභිමානය බරපතල තර්ජනයකට මුහුණ දී තිබුණ අවස්ථාවක මේ රට 69 ලක්ෂයකට අධික ජනතාව ජනාධිපතිවරයා වශයෙන් මා පත් කරගත්තේ දුර්වලව පැවති ජාතික ආරක්ෂාව යහලි තහවුරු කොට මව්බිම මුහුණ දී තිබුණු අභියෝගයන් ජය ගැනීම සඳහා නායකත්වය දෙන්නයි. මම සිංහල බෞද්ධ නායකයෙක්. ඒ ප්‍රකාශ කරන්නට මම කිසිවිටකත් මැලිවන්නේ නැහැ. මම මේ රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් වලට අනුවයි. රටේ ස්වෛරීත්වය සුරකින්න ජාතික නායකත්වයකට එරෙහිව ජාතිද්‍රෝහී බලවේග එක්වී කඳවුරු බැඳ ගැනීමත් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලවේග සාය පැතීමත් හැම විටම සිදු වෙනවා. මෙය ඉතා සූක්ෂම ලෙස විවිධ බොරු ප්‍රචාර හරහා ජනතාව නොමග යවන්නට කටයුතු කරනවා. මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්නට කියා. සියලු පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා කරන අතර අපේ රටේ ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් යන ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි හැම විටම පෙනී සිටිනවා. ජනතාවගේ විශේෂ අවධානයට ලක් වී ඇති පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මහ බැංකු වංචා වැනි අපරාධ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසට මම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව මට දැන් ලැබී තිබෙනවා. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මා කටයුතු යොදා තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සෑම පාර්ශ්වයකටම එරෙහිව පියවර ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ මහා අපරාධය සැලසුම් කළ හා එයට අනුබල දුන් වගකිය යුත්තන්ට නීතියට මුහුණ නොදී ගැලවී යන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අන්තවාදයට නැවත මේ රට තුල හිස ඔසවන්නවට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ මින විට ලෝකේ රටවල් කිහිපයක්ම කොවිඩ් වෛරසය සඳහා සාර්ථකව එන්නත් අත්හදා බලා තිබෙනවා. මෙම එන්නත් ලංකාවට කඩිනමින් ලබා ගැනීමට සහාය දෙන ලෙස මම ඉන්දියාවේ, චීනයේ හා රුසියාවේ නායකයන්ගෙන් ඉල්ලීම් කළා. ඒ වගේම රජය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව මේ වෙත විනත් එක් එන්නතක් ලංකාවට ගෙන්වා එය අපේ ජනතාවට ලබා දීම ආරම්භ කොට තිබෙනවා. රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට කුණන්නේ නැත යන ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින අතර ලංකාවට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධා කිරීම සඳහා විවිධ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ඉදිරිපත් කරන්නන්ගේ දේශපාලන යටි අරමුණු බහුතර ජනතා විචාර බුද්ධියෙන් විමසා බලනු ඇතැයි අපි විශ්වාස කරනවා. දූෂණයට සහ නාස්තියට වැරදිකරුවන් වන කිසිවෙකුට රජයක් වශයෙන් අපි ලිහිල් බවක් දක්වන්නේ නැහැ. එනිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දූෂණයට ඍජුව හෝ වක්‍රව සහාය නොදක්වන ලෙස. යම් කිසි පුද්ගලයෙක් දූෂණයට සම්බන්ධ නම් ඒ සඳහා ඔබව පොළඹවනවා නම් අදාළ ආයතන දැනුවත් කරන්න. දූෂණය හා නාස්තිය නැති කිරීමට රට පුරා සමාජ මතයක් නිර්මාණය කරන්න එකතු වෙන්න කියලා මම ඔබට ආරාධනය කරනවා. මා ජනාධිපති කරවීම සඳහා Taman වෙහෙස වූ බව විවිධ පාර්ශව ප්‍රකාශ කරනවා. මා විශ්වාස කරනවා බහුතරයක් එසේ කළේ පෞද්ගලික වාසි තකා නොව රට වෙනුවෙන් සේවයක් මගෙන් බලාපොරොත්තු වූ නිසයි කියා. නමුත් පෞද්ගලික හෝ ව්‍යාපාරික අවශ්‍යතා ඉටුකර ගැනීමයි පටු චේතනාවෙන් මට සහාය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිතකර තීන්දු ගන්නට මම කිසිවිටකත් සූදානම් නැහැ. ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට බාර දුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරනවා. තෙරුවන් සරණයි. අනතුරුව යුද නාවික ගුවන් පොලිස් විශේෂකාර බලකා හා සිවිල් ආරක්ෂක අංශයන්හි සමාජිකයින් 5600කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ආචාර පෙළපාලි සහ සන්නද්ධ රථ පෙළපාලි පැවැත්වුණා.
දැන් මේ මොහොතේදී පෙර ගමන් රථයයි ඔබ ඉදිරියට ඇදෙන්නේ. ආචාර්ය පෙළපාලියේ පෙර ගමන් රථය සම්මාන පෙළපාලියේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය බවුන්ඩෝ රෙජිමෙන්තුවයි. ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකා ඛණ්ඩයේද අද අනදමින් ඉදිරියෙන් ගමන් කරන්නේ මේජර් මණිමූගාල්ගේ. ශ්‍රී ලංකා නාවික හමුදාව 73 වන අභිමානවත් නිදහස් සමරු උළෙලේ 73 වෙනි නිදහස් දින සමරුව වෙනුවෙන් ගෙනෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා සම්මාන පෙළපාලියයි දැන් අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සමරු පෙළපාලියට මෙසේ එක්වනවා. 73 වන ජාතික නිදහස් දින පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඉමහත් අභිමානයෙන් එක්වන අවස්ථාව ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය පරකාය ගරු ජනාධිපතිතුමාට සිය උත්තමාචාරය දක්වමින් ජීවිතයේ දෙවැනි කොට මව්බිම සුරකි වීර පුතුන් මෙලෙස 73 වෙනි ජාතික නිදහස් දින උළෙලට රණක්ෂිත විරුවන් ලෙස අභිමානයෙන් එක්වෙයි. විශේෂ බලකා ප්‍රහාරක දාවන පැති බලගණයයි. දේශීය සංස්කෘතිකාංග රැසකින්ද උළෙල වර්ණවත් වුණා. මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සාම්ප්‍රදායිකව පවත්වන වෙඩිමුර උත්තමාචාරයේද අද දහවල් 12ට කොළඹ ගාලුමෝදරට ඔබ්බෙන්නු සමුදුර නෞකාවේ සිට සිදු කෙරුණා. 1950 වසරෙන් පසු නෞකාවක සිට වෙඩිමුර උත්තමාචාර පිරිනැමූ ප්‍රථම අවස්ථාව මෙයයි. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. 73 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වේච්ඡා බල සේනාවල නිලධාරීන් 337 දෙනෙකු සහ සෙසු නිලයන්වල 8226 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලය වෙත උසස් කර තිබෙනවා. එමෙන්ම අද දින ජනාධිපති පොදු සමාව යටතේ රඳවියන් 146 දෙනෙකුට නිදහස හිමි වුණා. මේ අතර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට ජාතියට සෙත්පතා අද සර්ව ආගමික වතාවත් පැවති අතර මහමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද සිදු කෙරුණා. වෙනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ පිහිටි මහමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද සම්ප්‍රදායානුකූලව සිදු වුණා. නිදහසේ වටිනාකම අපට දැනෙන්නේ නිදහස නැති වූ දාට. දනින් වැටි ජීවත් වීමට සිදු වුණ දාට. වහල් භාවයට පත් වූ දාට. අපේ අභිමානය නැති වූ දාට. රටක්, ජාතියක්, බසක්, සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක් විශේෂයෙන්ම තුම් බුද්ධ ශාසනයක් අද අපට මේ රටේ ඉතිරි වී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ. දා මේ රටේ ජීවත් වූ වීරෝදාර මුතුන් මිත්තෝ තම යුතුයකම නිසි කල නිසි තැන ඉටු කළ නිසයි. කොල්ලුපිටිය පොල්වත්ත ධර්මකීර්ති ආරාමයේ විහාරස්ථානයේ පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමද අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එදා අපි මිදුනාසේම අභ්‍යන්තර රට තුළ මිනිස් අයිතිවාසිකම් සුරක්ෂා කරන යුගය බිහි කරන්නට ඕන. දුප්පත්කමක් තිබෙන රටක මොන නිදහසක්ද කියන එක අපි හිතන්නට ඕන. මේ අතර එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතානන් සිහිපත් කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ඇතුළු පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී විශේෂ සමරුම් උත්සවයක් පැවැත්වුණා. බ්‍රිතාන්‍ය අවුරුදු 73ක් අපි නිදහස ලබාගෙන අපි කොතනද ඉන්නේ කියලා අපි පොඩ්ඩක් හිතා ගන්නට වෙනවා. අපි පිළිගන්නට වෙනවා අපි තාමත් රටක් හැටියට අපි යන්නට ඕනේ තැන තාමත් අපිට එතනට යන්න බැරි වෙලා තියෙනවා. එතනට යන්නට නම් සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ. ඒක තමයි අපේ මහමාන්‍ය ඩී.එස්. සේනානායක මහත්මයාගේ සංකල්පය. නිදහස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් අද නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. හෙට අනිද්දා එනවා ජිනීවා මානව හිමිකම් කවුන්සිලේ අපිට එන යෝජනා 30ක යෝජනාවට එකඟ වුණ අපේ පහුගිය ආණ්ඩුව අපේ යුද විරුවන්ගේ රණවිරුවන්ගේ ඒ ඓතිහාසික කාර්යභාරය හැල්ලුවට ලක් කළා. ඒ අපි හෙලා දකින්න ඕනේ. ඔවුන් කියන දේට එකඟ වෙලා අපේ රටේ ස්වාධීනත්වයේ පාවා නොදී ඒ වෙනුවට අපේ රජයේ කළ යුතු වන්නේ ස්වභාවික යුක්තිය ඉල්ලා සිටීම. නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහි අද පැවැත්වුණේ බොරැල්ල සීලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී.
රට ඇතුලේ අපි අතර තියෙන ප්‍රශ්න විසඳා ගන්නට අපිම එකතු වෙලා අවංකව එකිනෙකාට අතදිගු කරලා සාකච්ඡා කරලා ඒවා විසඳගන්නේ නැතිව පිට රටවල් වලට යනවා ඒ ප්‍රශ්න විසඳා ගන්නට. ඒකෙන් වෙන්නේ මේ රටේ නිදහස නැවත වරක් නැතිවීමේ භයානක තත්වයකට අපි ඇද වැටෙන එක පමණයි. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ රටේ සිදුවෙච්ච මේ මහා ව්‍යසනය අපේ සිතට මේ අවස්ථාවේදී මතක් වෙනවා. පාස්කු කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් කරලායි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ පාස්කු කොමිසමේ ඒ ඔවුන්ගේ නිර්දේශ මොනවද කියලා රටට එළිදරව් කරයි. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරයි කියලා. එහෙම නැතුව ඒක රතු පලසයට හංගලා තියන්නට වෙනදා කරා වගේ අපේ නායකයෝ කරන්නට ගියොත් අපේ රටේ අපිට ජීවත් වෙන්නට බැරි පරිසරයක් උදා වෙනවා. නිදහස් දිනය වෙනුවෙන් ඉස්ලාම් ආගමික වතාවත් කොළඹ මජ්මායිල් කහිරත් ජුම්මා දේවස්ථානයේදී පැවැත්වුණා. එදා අපි විශ්වාස කරනවා අපිට රටක් වශයෙන් ඉදිරියට යාම සඳහා අපි සියලු දෙනාම නැවතත් ඒකරාශී විය යුතුයි. අපේ වෙනස්කම් අපි කතා කරලා තීරණය කරගත යුතුයි. එක මවකගේ දරු කැලමෙන් ඉදිරියට යාමේ අවශ්‍යතාවයක්, ප්‍රවණතාවයක්, ඕමනාවක් පෙරට වඩා අපට දැන් මතුවලා තියෙනවා. එලෙස තමයි අපිට ජාත්‍යන්තර හා ප්‍රාදේශීය අභියෝගවලට මුහුණ දීලා රටක් වශයෙන් ඉදිරියට යන්නට හැකියාව ලැබෙන්නේ. නිදහස් දිනය වෙනුවෙන් හින්දු ආගමික වතාවත් අද සිදු කෙරුණේ කොළඹ 4 නවකදිරේෂන් කෝවිලේදී. මෙරට කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල හරහා ඉදිරි මාස 3 තුළ COVID-19 රෝගයෙන් රටට නිදහස ලබා දීමට රජය කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර ගත වූ දිනේත් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 711 දෙනෙකු හඳුනා ගනු ලැබුවා. ගත වූ දිනේ හඳුනාගත් කෝවිඩ් ආසාදිතීන් 711 දෙනා අතරින් ආසාදිතීන් 236 දෙනෙකු හඳුනා ගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතීන් 93ක්, කුරුණෑගලින් 74ක්, ගාල්ලෙන් 63ක්, මහනුවරින් 60ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතීන් 53 දෙනෙකුද වාර්තා වුණා. ඊයේ දිනේ පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 13218ක් සිදු කර තිබෙනවා. මේ අතර ගත වූ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 332ක් දක්වා ඉහළ නංවමි. ලංකාවේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් 1,21,000ක් පමණ නිරෝධායන කටයුතු වල නිරත වෙනවා. යම් කෙනෙක් නිරෝධායන නියෝගයකට ලක් කළ පසු එයින් පිටව යන්නේ නම් අනුපැවරීමට හැකියාවක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා විශේෂ මෙහෙයුමක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ඊයේ දිනේදී පුද්ගලයන් 21147 දෙනෙකුට ලබා දී තිබෙනවා. එම එන්නත ලබා දුන් සමස්ත සංඛ්‍යාව 1,39,914ක්. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 180ක් සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයට ඇනවුමක් ලබා දුන්නා. අපි හිතනවා මිලියන 15කට ආසන්න ප්‍රමාණයකට මේ එන්නත සමස්ත වශයෙන් ලබා දිය යුතුයි කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එම මිලියන 15න් 20%කට පමණ එන්නත් ලබා දීමට කැමැත්ත පළ කරලා තියෙනවා. රුසියානු ස්පුට්නික් එන්නත ඉදිරි දින කිහිපයේදී ලංකාව තුල ලියාපදිංචි ලැබේ කියන විශ්වාසයක් අපේ තියෙනවා. චීන රජය සයිනෝෆාම් කියන එන්නත ශ්‍රී ලංකාවට මාත්‍රා ලක්ෂ 3ක් ප්‍රධානයක් ඇටියට ලබා දීම සඳහා කැමැත්ත පළ කරලා තියෙනවා. අප මේ එන්නත් කරන ව්‍යාපාරයත් සමග ඉදිරි මාස 3 ඇතුළත COVID-19 රෝගයෙන් රටට නිදහස ලබා දීම සඳහා කටයුතු කරනවා. අද තවත් ආසාදිතයින් 355 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 66764 දෙනෙකු දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 684 දෙනෙකු අද සුවය ලබා පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 60567ක්. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයින් 5865 දෙනෙකු පමණයි. මේ අතර ලොව පුරා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද 10,49,00,000 ඉක්මවා ගියා. වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 22,79,000කට අධිකයි. ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරමේ නිරත දැනට සැඟව සිටින ශිවා නැමැති පුද්ගලයාගේ බිරිඳ මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකාරිය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බවයි.
ඉන්දියාවේ සැඟව සිටින බවට සැක කරන ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිවානහොත් නන්දකුමාර් ශිවනන්දන්ගේ බිරිඳ බවට පැවසෙන කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 250ක් සමග ඊයේ අලුයම තලාහින ජයමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 44ක් වන ඇය කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. කාන්තාවගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසුව රුපියල් ලක්ෂ 500ක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක්, වෑන් රථ දෙකක්, මෝටර රථයක්ද පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. ඒ ජායල ඒකල හා තලාහෙන ප්‍රදේශවලින්. මෙහිදී සොයාගත් වාහන අතරින් KDH වර්ගයේ වෑන් රථය සහ මිනිකූප වර්ගයේ රථය මීට පෙර සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය විසින් පැලියගොඩ කළුපාලම අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව බැඳුම් කර මගින් නිදහස් කළ වාහන බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මේ අතර රටින් පැනගොස් සිටින අපරාධකරුවන් 129 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. අද වන විට ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සිටින පුද්ගලයන් 129 දෙනෙක් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතරින් පුද්ගලයන් 24 දෙනෙක්ම බරපතල ගණයේ අපරාධවලට අවශ්‍ය පුද්ගලයන්, ඒ වගේම පුද්ගලයන් 40කට ආසන්න සංඛ්‍යාවක් මුදල් විශුද්ධිකරණය මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ පුද්ගලයන්. මේ පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් ජීවත් වෙන්නේ එක්සත් අරාබි එමීරාත් රාජ්‍යයේ ඩුබායි නගරය ආශ්‍රිතව, ඒ වගේම යුරෝපයේ සහ ඉන්දියාව ආශ්‍රිතව. මීට අමතරව තවත් ඕනෑ කරන පුද්ගලයන් 87 දෙනෙක් සම්බන්ධයෙන් නිල් නිවේදන අන්තර්ජාතික පොලිසිය මගින් ලබාගෙන තිබෙනවා. එම නිවේදන සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතිනවා. මෙම වසරේ සිට සහල් සහ බඩ ඉරිඟු මුළු අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනවා. ඒම ධ්‍යාන්‍ය ඉල්ලුමෙහි හිඟය මෙරට තුළම නිෂ්පාදනය කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙලෙහි ප්‍රතිඵලයක් ලෙසයි. අද දෙරණය පිළිබඳ විමසා බැලුවා. සහල් සහ බඩ ඉරිඟු මෙරට විශාල වශයෙන් පරිභෝජනය වන ධාන්‍ය වන අතර හෝටල් සැපියුම්වල අවශ්‍යතාව සඳහා සහල් ආනයනයත් ත්‍රිපෝෂ හා සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනයත් සිදු කරනවා. එම අතිරික්ත අවශ්‍යතාව වෙනුවෙන් සහල් ආනයනයට 2019 වසරේදී රුපියල් මිලියන 2300ක් වැය වී තිබූ අතර බඩ ඉරිඟු ආනයනය සඳහා වාර්ෂිකව වැය වී තිබූ මුදල රුපියල් මිලියන 4000ක්. එහෙත් එම විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අරමුණින් දේශීය සහල් සහ බඩ ඉරිඟු නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. රජය මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් ඉන්න සාර්ථක වැඩපිළිවෙලත් එක්ක මේ වෙනකොට පසුගිය මාස කන්නයටත් වඩා විශේෂයෙන්ම බඩ ඉරිඟු වගාව හෙක්ටාර 40000ක් වැඩිපුර වගා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි වී වගාව ගත්තත් හෙක්ටාර 7,83,000ක් මේ වෙනකොට අපේක්ෂිත ඉලක්ක සපුරා ගනිමින් වගා කරන්නට අපේ ගොවීන් සමත් වෙලා තියෙනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ මේ වගා බිම් කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන කාරණය උඩුගුවනින් ගිහිල්ලා විමසලා බලන්න. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳුරට අපි ඇවිල්ලා ඉන්නේ. අපේ නිලධාරි මණ්ඩලයේ ඉන්නවා ගුවන් හමුදාවේ. ඔවුන් සූදානම්ින් ඉන්නවා අපි එක්කන් ගිහිල්ලා මේ වගාවෙන් සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය කරන්න. අයිබෝන්. අම්පාර අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කය ආකරමින් තමයි අපි ගමන් කරමින් පවතින්නේ. ඉතින් අපි වගාව බිම් දිහා බැලුවම වී වගාවේ විශේෂයෙන්ම හැමතැනකම වගේ අපිට දකින්න ලැබෙන ඉතාම සාර්ථක වී වගාව ක්‍රියාත්මක වෙන ආකාරය වී වගාව නිරීක්ෂණය කරන අතරවාරයේම බඩ ඉරිඟු වගාවත් අපිට මේ දිස්ත්‍රික්ක තුනේම ස්ථාන කීපයකදීම දැක් ගන්න ලැබුණා. ඉලක්කගත අපේක්ෂිත සීමාවත් පහු කරගෙන ගිහිල්ලා මේ බඩ ඉරිඟු වගාව සාර්ථකව ක්‍රියාත්මක කරලා තියෙන ආකාරය අපිට ගෝණයෙන් නිරීක්ෂණය වෙනවා. ඒ අනුව මෙවර මාස්කන්නේදී මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් 70%ක් දේශීයව සපුරා ගැනීමට හැකි වී ඇති අතර බඩ ඉරිඟු අවශ්‍යතාවයෙන් 80%ක් දේශීයව සපුරා ගැනීමට හැකි වී තිබෙනවා. එළඹෙන ජලකන්නේදී වී වලින් ඉතිරි 30%ත් බඩ ඉරිඟු වලින් ඉතිරි 20%ත් සපුරා ගැනීමු පසු මෙරට සහල් සහ බඩ ඉරිඟු සම්පූර්ණ අවශ්‍යතාව දේශීයව පමණක් සපයා ගැනීමට ඉතිහාසයේ පළමු වරට හැකිවනු ඇත. උඩුගනින් ගිහිල්ලා ගොවිබිම් නිරීක්ෂණය කරා වගේම අපි මේ ගොවිබිම් වෙත ආවා විශේෂයෙන්ම මෙව රස් වෙන්න ගොවීන්ට කොහොමද බලපෑවේ කියලා අහලා බලන්න. සාර්ථකයි ඔක්කොම නකුස් කර්ම නෝනයිනවා බලනවා ඒව කරලා දෙනවා. මගේ පළවෙනි වගාව අලි මොනරු තමයි ගොඩක් ඉන්නේ. රිලව් ඉන්නවා. උන්ගෙන් කරදර තියෙනවා ඉතින්. එමය මේ පාර වැස්ස නිසා මේ ටිකක් අසහතු වුණා. මොකද වැස්ස වැඩි වුණා. මේ බීජ පැලවෙන්නේ නැතුව ගියා. ගියේ යල් කන්නේ වගේ හොඳ ආදායමක් ගත්තා. ඇත්තෙම නම් මේ සැරේ හැම කන්නකරන වැඩි එකට එකක් හොඳට හැදුනා.
මේ අනුව බඩ ඉරිඟු සහ සහල් ආනයනය සඳහා වැය වූ අති විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට මෙම වසරේදී ශ්‍රී ලංකාවට හැකි වනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම වීඇස් වන්න මේ කන්නේ ලැබෙනවා. මෙට්‍රික් ටන් ලක්ෂ 5කට වැඩිය වී අපට අතිරික්තයක් කියනවා. අපේ අවශ්‍යතාවයෙන් 70%ක් පළවෙනි වතාවට අපි බඩ ඉරිඟු වගා කරලා තියෙනවා. අපි භෝග 16ක් අඳුරගෙන තියෙනවා. අපි බලාපොරොත්තුව තමයි රටට අවශ්‍ය භෝග මේ රටේ නිෂ්පාදනය කරන ගමන් ගොවියාට සහතික මිලට ඒ භාණ්ඩ මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. This is a news alert from Ava Verana 24. කොවිඩ් ආසාධිතව රෝහල්ගතව සිටි නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද පස්වරුවේ අභාව ප්‍රාප්ත වූ බව කොවිඩ්-19 මධ්‍යස්ථානය තහවුරු කරනවා. මේ මහතා IDH රෝහලේ දැඩි සත්කාරීකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට 89 වන වියේ පසු වුණා. This is a news alert from Ava Verana 24. දැන් උකුස්සා විශේෂාංගය. අද දෙරෙන උකුස්සා පසුගියදා මහනුවර හරස්වේදී පිහිටි ගොඩනැගිල්ලකට ඇතුළු වනවා. ඒ අපට ලැබුණු රහසිගත තොරතුරක් පදනම් කරගනිමින්. මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ පිහිටි මේ ගොඩනැගිල්ලේ දෙවැනි මහලට අප ඇතුල් වන්නේ පූල් ක්‍රීඩාවේ නිරතවීමේ අරමුණෙන්. අපෙහි යන විටත් තරුණයින් පිරිසක් එම ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියා. අපද පැය කිහිපයක් එම ස්ථානයේ සිටියේ දෙවැනි මහලට ඇතුළුවීමේ අරමුණින්. නමුත් එම මහලට පිවිසීම සඳහා විශේෂ පුද්ගලයෙකුගේ අවසරය ලබාගත යුතු සේම රුපියල් 2000ක මුදලක්ද ලබාදිය යුතු වනවා. අද දෙරෙන උකුස්සා කණ්ඩායම තෙවැනි මහලට ළඟාවන විට දැකගත හැකි වූයේ එහි කැසිනෝ ක්‍රීඩාව ජයට සිදු කෙරෙන ආකාරයයි. කැසිනෝ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන්ම බලපත්‍රයක් ලබාගත යුතු සේම ඒ සඳහා අධික බදු මුදලක්ද රජයට ගෙවිය යුතු වනවා. නමුත් බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා මාලිගාව ආසන්නේ වසර 20ක් තිස්සේ මෙවැනි ස්ථානයක් පවත්වාගෙන ගියේ කෙසේද? මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වන තෙක් උකුස්සා අවධානයෙන්. කළුගඟේ වැලි කැණීම් බලපත්‍ර මාස 3ක කෙටි කාල සීමාවකට කොන්දේසි සහිතව යළි නිකුත් කිරීමට භූවිද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. තවත් පුවත් කිහිපයක් දැන්. එකම රටක් එකම ජාතියක් යන්න තේමාව කරගනිමින් නිදහස් දිනයට සමගාමීව යාපනයේ පන්නේ වටරවුම අසලින් ඇරඹි රථ පෙළපාලිය යාපනයේ කොටුව දක්වා ගමන්ගත් අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දාසිරි ජයසේකර මහතා එක්ව සිටියා. මීගමේ රජය සතු ඉඩමක වසරකුත් මාස දෙකක කාලයක් පදිංචි වී සිටි දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලක් උසාවි නියෝගයක් අනුව අදාළ ස්ථානයේ නිවත් කිරීමට ෆිස්කල් නිලධාරීන් අද කටයුතු කළා. ඉවත් කෙරුණු පවුලේ සමාජිකයන් පවසන්නේ තම නිවස මුහුදු කාදනයට ලක්වීමෙන් පසුව මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගේ වාචික ප්‍රකාශ අවසරයක් මත තමන් අදාළ රජයේ ඉඩමේ පදිංචි වූ බවයි. කෙසේ වෙතත් අද ඔවුන් එම භූමියෙන් නැරපා හැරීම නිසා තාවකාලිකව ඉදිකළ රෙදි කුඩාරමක රැඳී සිටීමට සිදු වුණා. වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ප්‍රමුඛව ගොවි සංවිධාන 86ක නිලධාරීන් මන අලි ගම්බැදීමට එරෙහිව ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 18ක් සපිරෙන අතර අද ඔවුන් එහි නිදහස් සැමරුමක් පැවැත්වුවා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.